හරි. පුතේ මේ වැඩේ ගොඩ දාලා දෙන්න කේස් B වල අන්තිම කොටස. හරි. මේ කොටසෙන් තමයි ගොඩක් වෙලාවට විභාගයේදී අහන්නේ පසුගිය අවුරුදු 2 3 මැව්වේ මෙතනින් ගොඩක් ළමයිට හදාගන්න බැරිත් මේක. හරි. මේක මම ගොඩ දාලා දෙන්නම් පොදු අයන ආචරණය. හරි. විනාඩි 25ක විතර තීරි කොටසක් තියෙන්නේ වැඩේ ගොඩ දාලා දෙන්නම් කෙස් ගහට බලන් ඉන්න MCQ එකක් කරන්නේ කොහොමද? පුතේ පොදු අයන ආචරණය ගොඩාක් කට්ටියන්ට බැරි යානේ පොදු අයන. හරි. මොකද්ද පොදු අයනයක් කියන්නේ? ඒකෙදි මොනවද වෙන්නේ? පුතේ හොඳට අහගන්න. හරි පුතේ ඔයා හිතන්න මම මෙහෙම බාස්කට් එකක් අරගන්නවා පොදු අයන ආචරණය ගැන කියලා දෙද්දි ওই විදිහට බාස්කට් එකක් අරගන්නවා. හරි ඔය බාස්කට් එකේ පුතේ මම ජලය තුල කවුද දන්නවද දිය කරන්නේ? ජලය ටිකක් දාලා මේකට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරනවා. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරනවා. හරි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරද්දි පුතේ හරි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරද්දි මෙයාගේ කොටසක් මෙහෙම දිය වෙනවා කැල්සියම් අයන සහ 2+ සහ OH- බවට. තව කොටසක් පුතේ පතුලේ අවක්ෂේප වෙනවා. ඊට පස්සේ මේ අවක්ෂේප වුණු කොටස සහ මේ ජලයේ දිය වෙලා ඉන්න කට්ටිය අතර සමතුලිතයක් තියෙනවා. සර් අපි කලින් ඉගෙන ගත්තනේ ඔව්. එතකොට පුතේ අපිට මෙයාට ලියන්න පුළුවන් මෙහෙම. හරි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ජලයේ මද වශයෙන් දිය වෙන ප්‍රබල විද්‍යුත් විච්ඡේදයක් කවුරු බවටපත් වෙනවද? කැල්සියම් 2+ අයන ඒකස් සහ කවුරු බවටපත් වෙනවද? OH- ඒකස් බවටපත් වෙනවා. පුතේ මෙයා සමතුලිතතාවයේදීපත් වෙද්දී මෙතනට කවුද එන්න ඕනේ? දෙකක් එනවා. ඔය විදිහට පුතේ මෙයා සමතුලිත වෙනවා. හරි? මෙයා ඔය විදිහට සමතුලිත වෙනවා. මාරසීන් එක කියන්නේ පුතේ මෙයා මෙහෙම සමතුලිත වෙලා පාඩු වෙද්දී මම මෙයාට පුතේ කැල්සියම් ක්ලෝරයිඩ් එකතු කරනවා. මෙයා මේ වගේ නෙමෙයි පුතේ. එන දරුණු චරිතයක්. මෙයා මේ කට්ටිය බාගෙට විඝටනය වුණාට මෙයා මද වශයෙන් විඝටනය වෙන්නේ. මද වශයෙන් විඝටනය වෙන්නේ. හැබැයි මෙයා එහෙම නෑ පුතේ මේ අකා පූර්ණ ලෙස විඝටනය වෙනවා කැල්සියම් ක්ලෝරයිඩ් කවුරු බවට පුතේ කැල්සියම් ධන 2 ඒකස් සහ Cl- ඒකස් විදියට. ඒ කියන්නේ පුතේ අපි මේකට එකතු කරොත් කැල්සියම් අපි මේකට එකතු කරොත් සාමාන්‍ය කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල 0.01ක් අපිට පූර්ණ ලෙස විඝටනය වෙනවා. ඒ කියන්නේ මෙයාගෙනොත් ලැබෙනවා 0.01ක් මෙයාගෙනොත් 0.01ක් ලැබෙනවා. ඒකයි පුතේ පූර්ණ ලෙස මෙයාගෙන් 0.01 එකතු කරොත් මේ වගේ 0.01ම ලැබෙනවා. ඒක තමයි පූර්ණ ලෙස විඝටනය වෙනවා කියන්නේ. මෙයා අර්ධ ලෙස විඝටනය වෙනවා කියන්නේ පුතේ අපි මෙයාගෙන් 0.01ක් ආවොත් මේ කට්ටියන්ගෙන් 0.01යි මෙයාගෙන් 0.02යි දෙන්නේ නැහැ. හරි අපිට කියන්න බෑ ඒව කොහොමද දෙනවද කියලා. භාගයට කැඩෙන්නේ පුතේ. හරි ඒව තමයි මද වශයෙන් දිය වෙන්නේ. ඒක කලින් ඉගෙන ගත්තනේ. සර් කැල්සියම් ක්ලෝරයිඩ් එකතු වුණාම ඔයාට පේනවා පුතේ මේකට කැල්සියම් එකතු කරාම මේකට අලුතෙන් පුතේ කැල්සියම් අයන එනවා. මේ සමතුලිතයේත් කැල්සියම් ඉන්නවා. තව අලුතෙනුත් කවුද එන්නේ? කැල්සියම් එනවා. මාරසීන් එකනේ සර් අලුතෙන් පොරක් ආවා. හරි එයා මොකක්ද දන්නවද කරන්නේ? මෙයා කියනවා මමත් දැන් මාධ්‍යයට ආපු ඉඳා ඔයාගෙන් කොටසක් අයින් වෙලා යන්න. මෙයා මොකක්ද දන්නවද කරන්නේ? මාධ්‍ය එතකොට පුතේ එක ෂොට් එකටම කැල්සියම් අයන වල සාන්ද්‍රණය මොකෝ වෙන්නේ? වැඩි වෙනවා. වැඩි වුණු ගමන් ආ දන්නවා පුතේ මේකේ ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක් හින්දා සමතුලිතතාවයේ පළවෙනි KPKC යටතේ වාගෙන ගන්න මොන මූලධර්මයේ? ලේචටලිය මූලධර්මයේ. පුතේ මෙයාගේ කැල්සියම් 2+ සාන්ද්‍රණය වැඩි වෙද්දී මෙයා ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාව කියනවා. හරි මාරසීන්නේ කට්ටිය වැඩිනේ. අපි කොටසක් එහෙනම් මේ පැත්තට යන් කැල්සියම් 2+ අඩු කරගන්න සමතුලිතයේ මොන නැඹුරු වෙනවද? ආපසු නැඹුරු වෙනවා. එතකොට ප්‍රතික්‍රියාව පුතේ මෙහාට යනවා. මෙහාට යනවා කියන්නේ පුතේ මෙයාගෙන් දිය වෙන ප්‍රමාණය දිය වෙන්න නම් ප්‍රතික්‍රියාව මොන පැත්තට යන්න ඕනේ? දකුණු පැත්තට යන්න එපා. මේ කැල්සියම් සහ OH- බවට. හැබැයි මෙයාගේ මෙහි උඩට ගියාම මේ පැත්තට ආවහම දිය වෙන ප්‍රමාණය මොකෝ වෙන්නේ? අඩු වෙනවා. මෙහාට ගියොත් දිය වෙන ප්‍රමාණය වැඩි අයන බවටපත් වෙනවා. මෙහාට ආවහම දිය වෙන ප්‍රමාණය අඩු වෙනවා. මේ ද්‍රාව්‍යතාවය අඩු වෙනවා. ඒ කියන්නේ පුතේ මේ පොදු අයනයක් තියෙද්දී සාමාන්‍යයෙන් ද්‍රාව්‍යතාවය මතක තියාගන්න වෙනස් වේ. ඇයි සර් අඩුවේ කියන්නේ නැත්තේ? මං ඉස්සරහට කියලා දෙන්නම්. ඇයි අඩුවේ කියලා කියන්නේ නැත්තේ? ඔයාහන්න විභාගයේ දුක අවුරුදු ගාණක් යවුවා. පොදු අයනයක් ඉන්න වෙලාවට පුතේ මෙයාගේ ද්‍රාව්‍යතාවය කියන එක නා මොකද්ද වෙන්නේ? මං කියන්නේ වෙනස් වේ. අඩුවේ කියලා කියන්නේ හරි වෙනස් වේ කියලා කියනවා. එතකොට අපි හිතමු හරි මේ එකතු කරපු කැල්සියම් ක්ලෝරයිඩ් වල සාන්ද්‍රණය ඔන්න විභාගයේදී මේව ගාණක් හදන්නේ කොහොමද සර්? එකතු කරපු කැල්සියම් ක්ලෝරයිඩ් වල සාන්ද්‍රණය හරි එකතු කරපු කැල්සියම් ක්ලෝරයිඩ් වල සාන්ද්‍රණය හොඳට අහගන්න ගාණක් හදන්න આવොත් මොකෝ වෙන්නේ?
පුතේ ඔයා හිතන්න මෙයාගේ සාන්ද්‍රණය 0.01යි මවුල ඝන ඩෙසිමීටරයට නම් හරි මෙයාගෙනුත් කොච්චර එන්න ඕනේ? මෙයා ප්‍රබල ලෙස විඝටනය වෙනවනේ නම් මෙයාගෙනුත් 0.01යි මවුල ඝන ඩෙසිමීටරයට. අපි හිතමු දැන් සර් දැන් මෙයාගේ ද්‍රාව්‍යතාවය දන්නේ. අපි හිතමු මේ වෙලාවේදී මෙයාගේ S ප්‍රමාණයක් දිය වෙනවා. එහෙනම් මෙයාගේ ඇති වෙන්නත් ඕනේ S ප්‍රමාණයක්. මෙයාගේ 2යි S ප්‍රමාණයක්. එහෙනම් සර් අපිට KSP වලට ප්‍රකාශනයක් ගන්න කිව්වොත් කොහොම එළියන්නේ? හරි KSP සමානයි හරි කවුද මේ මෙයාගේ කැල්සියම් 2+A+ ගේ සාන්ද්‍රණය ස්ටොයිකියෝමිතික බලය 1යි. ඊළඟට OH- A+ ගේ සාන්ද්‍රණය එයාගේ ස්ටොයිකියෝමිතික බලය 2යි වෙන වර්ග. එතකොට කැල්සියම් 2+ වල සාන්ද්‍රණය වෙනුවට මට ලියන්න පුළුවන්. බලන්න පුතේ මාධ්‍යයේ මේ සමහර ළමයි මේකට ගියාම සර් KSP ලියද්දි මෙයාගේ විතරයි නෑ. මාධ්‍යයේ ඉන්න මුළු කැල්සියම් 2+ ටිකම ලියන්න ඕනේ. එතකොට පුතේ මුළු කැල්සියම් 2+ ම ගියා අපි දන්නේ නෑනේ මේ දැන් ඔන්න සමහර ළමයි හිතන් ඉන්නේ මේ දැන් මේ එක බාස්කට් එකේනේ වෙන්නේ. සමහර ළමයි හිතන් ඉන්නේ අපිට අඳුර ගන්න පුළුවන් ඇති කියලා මෙයා බිඳ වැටලෙන ලැබෙන කැල්සියම් ටික මෙයාගේ බිඳ වැටලෙන කැල්සියම් ටික එහෙම අඳුර ගන්න බෑ. මාධ්‍යයේ ඉතින් ඔක්කොම කැල්සියම් ටික එකයි. කාගෙන් ආවත් කැල්සියම් නම් කැල්සියම්මයි. එහෙනම් පුතේ මේකට අපි දාන්න ඕන මතක තියාගන්න KSP වලට මුළු කැල්සියම් ටික පොදු අයනයක් ඉදි මුළු කැල්සියම් ටික. එහෙනම් මුළු කැල්සියම් ටික වෙද්දි පුතේ S2යි තව කවුද එන්නේ? 0.01කුයි. S2යි 0.01කුයි. මම ඒකක දාන්න නැතුව ආදේශ කරන්නම්. එතකොට තව එන්න ඕන පුතේ OH- ගේ වර්ගයක්. OH- ගේ 2S ඇති වෙනවා. ඒකේ වර්ගයක් 2S වල වර්ගයක්. පොදු අයන ගානක් ආවම ඊළඟට ඔයා දැනගන්න ඕන සෑහෙන්න වැදගත් තීරියක් තියෙනවා. මේක බැරි හින්දා තමයි ළමයිට විභාග ගණන් හදන්න බැරි. MCQ ගණන් වලදී පුතේ හොඳට අහගන්න. හරි MCQ ගණන් වලදී මේ පොදු අයනයෙන් එන මේ පොදු අයනය කවුද? මේකේ කැල්සියම්නේ. අන්න MCQ ගණන් වලදී පුතේ පොදු අයනයේ සාන්ද්‍රණය හරි පොදු අයනයේ සාන්ද්‍රණය මේ ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවෙන් ලැබෙන පොදු අයනයේ සාන්ද්‍රණය නොසලකා හරිනවා. මොකද්ද? ප්‍රත්‍යාවර්ත මේ පොදු අයනයේ කැල්සියම්නේ හරි ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාව මෙයානේ. එයාගෙන් ලැබෙන පොදු අයනයේ ප්‍රතික්‍රියාව පොදු අයනයේ සාන්ද්‍රණය නොගෙනිය හැකි තරම් කුඩා හින්දා අඳුර අයින් කළම දානවා. ඒ කියන්නේ පුතේ මේ S ධන 0.01 තියෙන්නේ ඒක ආසන්න වශයෙන් සමානයි මෙන්න පොදු අයන මේ ප්‍රත්‍යාවර්ත සමතුලිතයෙන් දෙන පොදු අයන ප්‍රමාණය S නේ. මෙයා පුතේ නොගෙනිය හැකි තරම් කුඩායි කියලා උපකල්පනය කරනවා. ඒ කියන්නේ මෙයා ලක්ෂයක් විතර නම් මෙයාගේ එක නිකන් එකක් වගේ. හරි ඔයා රුපියල් ලක්ෂයක් තියෙනවාට රුපියලක් හම්බුනාට වැඩක් නැහැ නේ. හරි 1 ලක්ෂ එකයි කියන්න බෑ ලැජ්ජයිනේ. හරි ලක්ෂයක් තියෙන කෙනෙක්ට රුපියලක් දුන්නාට දැනෙන්නේවත් නැහැනේ පුතේ. ඒකින්ද මේයාගේ සාන්ද්‍රණය නොගෙනිය හැකි තරම් කුඩා හින්දා මේයාගේ 0.01කට සමානයි කියලා හිතනවා. මොකද්ද කියන්නේ? මේ පොදු අයනයක් තියෙන වෙලාවට ඇන අයනයක් හෝ වේවා කැට අයනයක් හෝ වේවා මේ යානේ පොදු අයනේ අන්න ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවෙන් ලබා දෙන පොදු අයනයේ සාන්ද්‍රණය මේ S නොගෙනිය හැකි තරම් කුඩායි කියලා කියනවා. එතකොට අපිට ලියන්න පුළුවන් KSP සමානයි මේ S ධන 0.01 සමානයි 0.01 වාරයක් කවුද 2S වර්ගයකට 2S වර්ගයකට අපිට ගානේ දීලා තිබුණොත් පුතේ අපි හිතමු මේ ප්‍රතික්‍රියාවේ මේ KSP යගේ හරි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ගේ KSP යගේ දීලා තිබ්බ කියලා හිතමු. අපි හිතමු බොරුවට හිතමු කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල KSP යගේ 32 වැඩි කිරීම 10/9යි. හරි අපි හිතමු මෙහෙම දීලා තියෙනවා කියලා. KSP දීලා තියෙනවා 32 වැඩි කිරීම 10/9යි බොරුවට. හරි ගානක් දීලා තියෙනවා 32 වැඩි කිරීම 10/9යි නම් පුතේ අපි සුළු කරමු මෙයා මේ දෙකෙන් ගුණ කරාම 0.02S හරි S වර්ගයක්. හරි 32 වැඩි කිරීම 10/9යි කියලා දෙමු. 10/9යි හරි 8යි හරි කියලා ගමු අපිට ලේසි වෙන්න. හරි 32 වැඩි කිරීම 10/9යි කියලා ගත්තත් එකයි 10/8යි කියලා ගත්තත් එකයි ඕන විදියක්. හරි. හරි සාමාන්‍යයෙන් අපි ගමුකෝ මට ලේසි වෙන්නත් එක්ක මම මෙතන ගන්නම් 32 10 මෙයාගෙන් කපන්න පුළුවන් ලේසි අගයක් අපි ගමු. හරි සාමාන්‍යයෙන් මේ නිකන් හිතමු ලේසි අගයක් මෙයාගේ අගය 10 ඍණ
8ක් විතර ගමු. 10 ඍණ 8යි. 32 වැඩි කිරීම 10 ඍණ 8යි නම් හරි 10 ඍණ 8යි නම් බලන්න පුතේ 32 වැඩි කිරීම 10 ඍණ 8යි. හරි මෙයාගේ බිඳුවයි දශම බිඳුවයි මේ දෙකෙන් ගුණ කරාම දෙකක් සමානයි s වර්ගයක්. එතකොට මේක හරි 32 පුතේ බිඳුවයි දශම බිඳුවයි දෙකෙන් බෙදුවහම ඔයා දන්නවද දන්නේ නැහැ 32 බිඳුවයි දශම බිඳුවයි දෙක 10 ඍණ 8 සමානයි s වර්ගයක්. හරි s වර්ගයක්. එතකොට අපිට ගන්න පුළුවන් පුතේ 32 බිඳුවයි දශම බිඳුවයි දෙකෙන් බෙදුවාම හරි අපිට ගන්න පුළුවන් 16 වැඩි කිරීම 10 ඍණ 10යි s වර්ගයක්. එතකොට s ගන්න පුළුවන් වාට සුළු කරාම ද්‍රාව්‍යතාවය s ගන්න පුළුවන් කොහොමද? මෙයාගේ වර්ගමූලය ගන්න ඕන. වර්ගමූලය ගත්තාම 16 වර්ගමූලය 4යි 10 ඍණ 10 ගත්තාම 10 ඍණ කීයක් වෙනවද? 5ක් වෙනවා. 4 වැඩි කිරීම 10 ඍණ 5යි වර්ගමූලය කියන්නේ පුතේ භාග්‍යවෙනි බලය. ඔන්න පොදු අයනයක් තියෙද්දි පුතේ කාගේ හරි ද්‍රාව්‍යතාවය. ඒතර විභාගයේදී අහුවොත් ද්‍රාව්‍යතාවය ගන්න පුළුවන්. එතකොට දැන් පොදු අයනයක් තියෙද්දි OH- සාන්ද්‍රණය කියලා කියන්නේ කවුද එන්නේ පුතේ? මේ පොදු අයනයක් තියෙද්දි OH- සාන්ද්‍රණය කියලා කියන්නේ කවුද? 2s. එතකොට විභාගයේදී අහුවොත් OH- සාන්ද්‍රණය කියන්නේ 2s. මේ පොදු අයනයක් තියෙද්දි කැල්සියම් 2+ සාන්ද්‍රණය හරි ආසන්නව මේ වගේ යගයක්. හරි මේ වගේ එකක් ගානක් සුළු කරාම අපිට කියන්න පුළුවන් දේවල්. මේ වෙලාවේදී OH- අයන සාන්ද්‍රණය කියන්නේ S වගේ කී ගුණයක්ද? දෙගුණයක්. පොදු අයන තියෙද්දි නම් OH- ගේ සාන්ද්‍රණය හුවොත් අපිට ලියන්න පුළුවන්. හරි 8 වැඩි කිරීම 10 ඍණ 5යි. මේ ආපු වගේ දෙගුණයක්. හරි. ඔය ටික අපිට කියන්න පුළුවන් වෙන්න ඕන. හරි අපි තව ගානක් බලමු. හරි පොදු අයනයක් එකතු කරාම මොකද්ද වෙන්නේ? හරි තව එක ගානක් හදලා දෙන්නම් උදව්වක් වෙන්න. හරි. උදේ මේ ගානේ හදද්දි මගේ අතින් පොඩි සුළු කිරීමක වැරද්දක් වුණා මේ. බලන්න මෙන්න මෙතන හරි. මෙතන මේ 10 ඍණ 8 නෙවෙයි මේක මෙතනින් බෙදුවහම පුතෙන්නේ 16 වැඩි කිරීම 0.2කින් බෙදුවහම හරි. මෙයා 0.2කින් බෙදුවහම මේ ආපු උත්තරේ මගේ අතින් පොඩ්ඩක් වැරදුනා. මෙතන 10 ඍණ 10 නෙවෙයි ඉන්න ඕන. 10 ඍණ 6 හරි 10 ඍණ 6 එන්න ඕන. 10 ඍණ 6 10 ඍණ 10කට නෙවෙයි සමා වෙන්න මේක මේ 32 වැඩි කිරීම 10 ඍණ 8 0.2 කියලා කියන්නේ 10 ඍණ 2යිනේ. එතකොට මේකට මේක කැපුණාම පුතේ 10 ඍණ 6ක් එන්න ඕන. හරි. 16 වැඩි කිරීම 10 ඍණ 6යි s වර්ගය. එතකොට පුතේ s ගන්න පුළුවන් සාමාන්‍යයෙන් බලන්න හරි. මේ 4 වැඩි කිරීම 10 ඍණ 3යි. s එන්න ඕන 4 වැඩි කිරීම 10 ඍණ 3යි. සමා වෙන්න. හරි. s එන්න ඕන 4 වැඩි කිරීම 10 ඍණ 3යි. එතකොට OH- සාන්ද්‍රණය වගේ අහුවොත් කියන්නේ කවුද? OH- සාන්ද්‍රණය කියන්නේ 2s නේ. එතකොට 4 වැඩි කිරීම 10 ඍණ 3 කියන්නේ OH- සාන්ද්‍රණය හවුත් වෙන්නේ 8 වැඩි කිරීම 10 ඍණ 3යි. මේ වෙලාවේ පොදු අයනයක් තියදී OH- සාන්ද්‍රණය. හරි. සමාවෙන්න පොඩ්ඩක් මගේ අතින් සුළු කිරීම වැරදුනා මේකේ. හරි. 10 ඍණ 10 නෙමෙයි එන්න ඕන. හරි. ඒක වැරදි. සුළු කිරීම වැරදුනා මගේ අතින්. එන්නේ 16 වැඩි කිරීම 10 ඍණ 6යි. හරි. 16 වැඩි කිරීම 10 ඍණ 6යි මගේ අතින් සුළු කිරීම පොඩ්ඩක් වැරදුනා. හරි. ඒක පොඩ්ඩක් බලන්න. හරි අපි තව ගානක් බලමු. හරි. මේ ගාන පොඩ්ඩක් විශේෂයි පුතේ. අර වගේ මේක සාමාන්‍ය මේ පියවරෙන් පියවර යන එක්කෙනෙක්. මේ ගානෙන් වාට ගොඩක් දේවල් අල්ල ගන්න පුළුවන්. මේ ගානේ මෙහෙම කියන පුතේ. AgI2 වල KSP අගය හරි මේ ගානේ මෙහෙම කියලා දිනවා අපිට. AgI2 හරි sorry AI2 වල හරි KSP අගය දීලා තියෙනවා. හොඳට බලා ගන්න. AI2 වල පුතේ KSP අගය ගානේ දීලා තියෙනවා අපිට 32 වැඩි කිරීම 10 ඍණ 9යි. හරි. මෙයාගේ KSP අගය 32 වැඩි කිරීම 10 ඍණ 9යි කියලා දීලා තියෙනවා. ඒකකත් එක්ක ඕන මවුල ඝන ඩෙසිමීටරයට. අපෙන් අහනවා මෙයාගේ පුතේ ද්‍රාව්‍යතාවය. හරි KSP අගය දීලා තියෙනවා. අපෙන් අහනවා ද්‍රාව්‍යතාවය මොකක්ද කියලා. ඒතර ආ දන්නවා KSP දුන්නාම ද්‍රාව්‍යතාවය ගන්න පුළුවන් කොහොමද පුතේ? හරි හරි AI2 solid කියන එක්කෙනා පත් වෙන්න පුළුවන් ප්‍රත්‍යාවර්තක කවුද? A කවුරු බවට පත් වෙන්න පුළුවන්? මේ I- නේ දෙන්නේ පුතේ. I- නම් A කවුරු බවට පත් වෙන්න ඕනේ? A2 + 2 හරි මෙතන අයඩීන් කොහොමත් මයිනස් නේ. I- ඒ වගේ කී දෙනෙක් ඉන්නවද? දෙන්නෙක් ඉන්නවා. එහෙනම් අපි හිතමු මෙයාගෙන් S ප්‍රමාණයක් දිය වෙනව නැත්නම් ද්‍රාව්‍යතාවයේ S නම් ඝන ඩෙසිමීටර එකක S ප්‍රමාණයක් දිය වෙනවා නම් මෙයාගෙන් ඇති වෙන්න ඕන S ප්‍රමාණයක්. මෙයාගෙන් ඇති වෙන්න ඕන 2S පුතේ ද්‍රාව්‍යතාවය කියන්නේ ඝන ඩෙසිමීටරයක් තුල දිය වෙන මවුල ප්‍රමාණය.
මේ ගණයෙන් මෙච්චර මවුල් ප්‍රමාණයක් දිය වුණොත් මේ වගේ ප්‍රමාණයක් ඇති වෙන්න ඕන. ඒතර අපෙන් අහන්නේ ද්‍රාව්‍යතාවයේ S කියන එක්කෙනා S සමානයි KSP. හරි කවුද ලියන්න පුළුවන්? මෙයාගේ 2 i ගේ වර්ගයක්. එතකොට මෙයාගේ 2 සාන්ද්‍රණය වෙනුවට ලියන්න පුළුවන් S. හරි ද්‍රාව්‍යතාවය මෙයාගේ ලියන්න පුළුවන් පොතේ 2s එයාගේ වර්ගය. හරි එයාගේ වර්ගය 2s එයාගේ වර්ගය. එතකොට මට මේ ගාන හදන්න ඉඩ මදි හින්දා හරි 32 වැඩි කිරීම 10 ඍණ 3යි කියන එක නම් මම මතක තියාගන්නම්. එතකොට KSP සමානයි මේකේ KSP දීලා තියෙනවා 32 වැඩි කිරීම 10 ඍණ 9යි. මෙයා සුළු කරාම බලන්න S වාරයක් මේ 2 ගුණ කරාම 4යි S වර්ගයක් එනවා මේ වර්ග කරාම මෙයත් වර්ග වෙන්න ඕන මෙයත් වර්ග 32 වැඩි කිරීම 10 ඍණ 9 සමානයි මේ මෙතන S තියෙන්නේ පුතේ හරි S තියෙනවා මෙතන 4S ඝණයක්. එතකොට S ගන්න පුළුවන් පුතේ මේ S ගන්න පුළුවන් 32 වැඩි කිරීම 10 ඍණ 9 කීයෙන් බෙදන්නේ 4ෙන් බෙදන්න ඕන. sorry S ඝණය ගන්න පුළුවන්. හරි 32 වැඩි කිරීම 10 ඍණ 9 බෙදීම 4. හරි ඔයා දන්නවද දන්නේ නැහැ. හරි 32 4ෙන් බෙදුවාම 8යි. 8 වැඩි කිරීම 10 ඍණ 9ක් සමානයි S ඝණය. හරි මේ ඔක්කොගෙන් පුතේ 3න් 1 වෙනි බලය ගන්නවා. හරි ඝන මූලය නැත්තම් 3න් 1 වෙනි බලය. ඔයා දන්නවනේ 3න් 1 වෙනි බලය මෙයාගේ 3න් 1 වෙනි බලය. හරි මේකේ පුතේ 8 කියන එක කෙනා ලියන්න පුළුවන් 2 ඝණයක් විදියට මෙයා ඍණ 9. දැන් ඉතින් ඔයා දන්නවා 3න් 1 වෙනි බලය කියන්නේ මේකනේ. එතකොට S කියන එක කෙනා එනවා මේ මෙයාගේ 3න් 1 මෙයාගේ 3න් 1 මේ පැත්තේ ගත්තත් එකයි පුතේ නැති වුණත් එකයි. හරි ඔයාට එකපාරම ලියන්න පුළුවන්. ඔය තේරුම් ගන්න මම ගත්තේ මේ පැත්තේ 3න් 1 වෙනි බලය මේකේ 3න් 1. 3න් 1 වුණාම පුතේ S වෙනවා. හරි S මේ S 3න් 1 S ඔයා දන්නවද දන්නේ මේ 3න් 1 වෙනි බලය ගද්දි මෙහෙමයි වෙන්නේ. හරි 3 මේ 3න් 1ෙන් ගුණ වෙනවා. එතකොට තමයි 3න් 1 වෙනි බලය ගන්නවා කියන්නේ. හරි මේකත් ලේසි කරගන්න මම 2 ඝණය සහ 10 ඍණ 9 විදියට ගත්තාම මේ කියනවා පුතේ ද්‍රාව්‍යතාවය. හරි 2 වැඩි කිරීම මේ මෙතනින් 3න් 1ක් ගියාම 2 ඉතුරු වෙනවා 2 1 මෙතනින් ගියාම 10 ඍණ 3යි. එතකොට මෙයාගේ ද්‍රාව්‍යතාවය වෙනවා පුතේ 2 වැඩි කිරීම 10 ඍණ 3ක්. හරි 2 වැඩි කිරීම 10 ඍණ 3ක් එන්න ඕන ද්‍රාව්‍යතාවය. හරි ඒකෙන්නේ පුතේ මවුල ඝන ඩෙසිමීටරයට කියන ඒකක වලින් ඒ කියන්නේ සාමාන්‍යයෙන් සිල්වර් අයඩයිඩ් වල මේ Ai2 වල ද්‍රාව්‍යතාවය හරි ද්‍රාව්‍යතාවය S කියන එක කෙනා ගත්තා කොච්චරයි 2 වැඩි කිරීම 10 ඍණ 3යි. ඔන්න අපිට පළවෙනි ගානට උත්තරේ ආවා. පළවෙනි කොටස අපෙන් ඇහුවේ ද්‍රාව්‍යතාවයනේ. හරි ඔන්න මෙයා හෙව්වා. දැන් තමයි අර පොදු අයනයක් ආවම කතාව. පුතේ මම මේකට එකතු කරනවා. හරි මේ සිල්වර් මේ Ai2ම හරි මෙන්න මේ වගේ ද්‍රාවණයක් තියෙනවා පුතේ. එයාගේ Ki සාන්ද්‍රණය 0.01යි මවුල ඝන ඩෙසිමීටර එකක් වෙච්ච තැනකට මම මෙන්න මේ Ai2 එකතු කරනවා. හරි මේ Ai2 ටික එකතු කරනවා. මානසින් එක පුතේ Ki වලට මේ අපි Ai2 ටිකක් එකතු කරනවා. මේ ආපු Ai2. දැන් අපෙන් අහනවා නව ද්‍රාව්‍යතාවය. හරි ඇත්තටම නිකන් Ai දිය නම් මෙච්චර දිය වෙනවා. දැන් මේක තුල දිය කරොත් ජලය තුල Ai2 දිය කරොත් මෙච්චර ද්‍රාව්‍යතාවයක් එනවා. අපි දැන් ගිහිල්ලා මේක දිය කරන්නේ මොකක් ඇතුලේ? Ki තුල දිය කරනවා. මාර සීන් එක නේ සර් Ki තුල දිය කරාම මොකෝ වෙන්නේ? එතකොට අපිට මේ සමීකරණ ටික ඔක්කොම වෙනස් වෙනවා. හරි දැන් බලන්න කතාව. Ki මේ අරයාගේ දිය කරාම වෙන වැඩේ. හරි පොඩ්ඩක් ඉන්න. හරි මෙයා මම මේ හරියෙන් ගන්නම් නැත්තම් බෝඩ් එක බ්ලර් වෙනවනේ. හරි මම මේ මැද හරියෙන් ගන්නම්. හරි මෙයා මෙහෙක් ගත්තාම හරි Ki ඉන්නවා එයාගේ සාන්ද්‍රණය එක්වස් 0.01ක් තුල අර ටික දිය කරනවා. කවුද සර් දිය කරවන්නේ? හරි ඒ හරිය ලිව්වත් අවුල්නේ මැද හරියෙම ලියන්න වෙනවා. හරි මේ හරියෙම ලියන්න. හරි මෙන්න Ki එක්වස් ඉන්නවා මෙයාගේ 0.05ක් තුල මවුල සාන්ද්‍රණය වෙච්ච කෙනෙක් තුල අර Ai2 කියන එක්කෙනා දිය කරනවා. හරි මේක ඇතුළට බස්සනවා. හරි Ai2 දිය කරනවා. හරි මෙයාගේ සාන්ද්‍රණය 0.01යි කියලා ගමු. 0.01ක් වෙච්ච කෙනෙක් තුල දිය කරනවා. හරි ඔයා දන්නවත් දන්නේ නැහැ පුතේ
ai කියන එක්කෙනා ai2 ප්‍රත්‍යාවර්තව විඝටනය වෙනවා කවුරු බවට? කලින් වගේමයි ai2 a2 සහ i minus a+ බවට. පුතේ මෙතන i minus ලා දෙන්නෙක් ඇති වෙනවා. හරි. එතකොට ki වලට මොකෝ වෙන්නේ? හරි. ki වලට මොකෝ වෙන්නේ? හරි. ki වලට මොකෝ වෙන්නේ? පුතේ මේ ki කියන්නේ ප්‍රබල ලෙස විද්‍යුත් විච්ඡේදනය වෙන පූර්ණ ලෙස අයනීකරණය වෙන කෙනෙක්. මෙයා මද වශයෙන් මෙයා පූර්ණ ලෙස සර් පූර්ණ ලෙස විඝටනය වෙන කට්ටිය කවුරු බවට පත් වෙනවද? k+ අයන equals සහ i minus බවට පත් වෙනවා. හරි. එතකොට ඉතින් මොකෝ වෙන්නේ? ඔයා දන්නවා මෙයාගේ 0.01ක් හිටියේ නම් සර් පූර්ණ ලෙස නම් මේ පූර්ණ ලෙස නම් මෙයාගේ මෙච්චර 0.1කුයි මෙයාගේ 0.01කුයි ඇති වෙනවා. පුතේ මේ බලන්න මෙතනත් i minus ඉන්නවා මෙතනත් i minus ඉන්නවා. එහෙනම් මේකේ පොදු අයනේ විදියට කවුද ක්‍රියාත්මක වෙන්නේ? අයඩීන්. මේ බාස්කට් එක ඇතුලේ පුතේ අයඩීන් මෙයාගෙන් ලැබෙන අයඩීන් ටිකකුත් ඉන්නවා. ඊළඟට ki වලින් ඇතිච්ච අයඩීන් ටිකකුත් ඉන්නවා. අපෙන් ආන්නේ ද්‍රව්‍යතාවයනේ. එතකොට පුතේ ඒත් අපිට ලියන්න පුළුවන් මේ උඩ සමීකරණයට කවුද? KSP. KSP ලියද්දි කොහොම ලියන්නේ පුතේ? A2+ ඊළාට i minus වල සාන්ද්‍රණයේ කීවෙනි බලයක්? දෙවෙනි බලයක්. අපි හිතමු පුතේ මෙයාගේ ද්‍රව්‍යතාවය x කියලා. ඍණ x නම් මෙයාගේ කොච්චර තියෙන්න ඕනේ? s. මෙයාගෙන් ඇති වෙන්න ඕන 2s. එතකොට අපිට මේකේ KSP දීලා තියෙනවා. හරි. මේ ගානේ KSP දීලා තියෙනවා 32 වැඩි කිරීම 10 ඍණ 9යි. හරි. 32 වැඩි කිරීම 10 ඍණ 9යි. KSP වෙනස් වෙන්නේ නැහැ පුතේ. හොඳට මතක තියාගන්න. KSP වෙනස් වෙන්නේ උෂ්ණත්වය මත විතරයි. හරි. KSP කියන එක්කෙනා වෙනස් වෙන්නේ උෂ්ණත්වය මත විතරයි. පුතේ KSP දීලා තියෙනවා 32 වැඩි කිරීම 10 ඍණ 9යි. හරි. මෙයාගේ KSP යගේ දීලා තියෙනවා 32 වැඩි කිරීම 10 ඍණ 9යි. සිල්ලට මේ Ag2 මෙයාගේ සාන්ද්‍රණය වෙනස් වෙන්නේ නැහැ පුතේ. වෙන කවුරුත් නැහැනේ. එහෙනම් මෙයාගේ සාන්ද්‍රණය x. එයා ගුණ වෙන්න ඕන i minus කියද්දී මේ පොදු අයනයේ සාන්ද්‍රණය මාධ්‍යයේ පොදු අයනයේ සාන්ද්‍රණය වෙද්දී කවුද ඉන්න ඕන පුතේ? 0.01යි මෙයාගෙන් හම්බෙනවා 2x. මේ දෙන්නගෙම වර්ගයක්. සර් අපිට කලින් ගණන් වල ඉගෙනුවා මොකද්ද? පොදු අයන සාන්ද්‍රණයක් හොයන වෙලාවකට පොදු අයනයක් ඉන්න වෙලාවට මේ ප්‍රත්‍යාවර්ත සමතුලිතයෙන් ලබා දෙන පොදු අයනයේ සාන්ද්‍රණය නොගෙනිය හැකි තරම් කුඩායි. එහෙනම් සර් 2x ධන 0.01ක් එකතු කරාම මෙයා මොකක් වෙනවද? මෙයා ඉවත් කරනවා. මොකක්ින්ද? මෙයා ගොඩාක් පුංචි ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවෙන් හම්බෙන පොදු අයනය නොගෙනිය හැකි තරම් කුඩායි. එහෙනම් එතකොට අපිට ලියන්න පුළුවන් මේකේ මුළු එකතුව මේකට සමානයි. මේ දෙන්න එකතු කරාම ආසන්න වශයෙන් කාට සමානයි කියලා ලියන්නේ? 0.01කට. එහෙනම් 32 වැඩි කිරීම 10 ඍණ 9. හරි. x වාරයක්. මේක සමානයි මේ දෙන්නගේ එකතුව කොච්චරකට? 0.01කට. ඒකේ වර්ගයකට. හරි. මොකද්ද මේ කරම උගල සර්? මේ දෙන්නගේ එකතුව කාට සමාන වෙනවද? මෙන්න මේ දශමයකටම සමාන කරා. හේතුව මෙයා නොගෙනිය හැකි තර ලක්ෂයකට පුතේ එකක් එකතු කර මේ දෙන්නගේ ගුණිතය දෙකක් කියලා හිතන්න. හරි. ලක්ෂයකට දෙකක් එකතු කරාට නොගෙනිය හැකි තරම් කුඩේ. ඒකින්ද මෙයා නොගෙනිය හැකි තරම් කුඩයි කියලා ගත්තා. එතකොට එනවා 32 වැඩි කිරීම 10 ඍණ 9යි. හරි. එනවා x වැඩි කිරීම. පුතේ මෙයා මේ 1 වැඩි කිරීම 10 ඍණ 2 කියලා අපිට ඕන නම් ලියා ගන්න පුළුවන් 0.01 තුල්ලේ. හරි. තුල්ලෙයි යාට. එතකොට මෙයා ලියන්න පුළුවන් 1 වැඩි කිරීම 10 ඍණ 2 කියලා යාගේ වර්ගය. හරි. මම ලේසි වෙන්න සුළු කිරීම මේ පැත්තට ගන්නම්. හරි. බලන්න 32 වැඩි කිරීම 10 ඍණ 9ක් සමානයි. හරි. හරි. 32 වැඩි කිරීම 10 ඍණ 9ක් සමානයි x වාරයක්. මෙයා වර්ග වුණොත් 10 ඍණ 4යි. දැන් එනවා පුතේ මේ 10 ඍණ 4ක් එනවා. දැන් එනවා පුතේ මෙයාගේ ද්‍රව්‍යතාවය. මේකට මේක කපලා දැම්මාම 32 වැඩි කිරීම 10 ඍණ 5ක්. මම ඕනම් මේක මේ විදිහටත් ලියන්න පුළුවන්. ඕනම් මට 32 වැඩි කිරීම 10 ඍණ 5 0.32 වැඩි කිරීම 10 ඍණ 3යි. ඔයාට මතකද පුතේ කලින් මෙයාගේ ද්‍රව්‍යතාවය කොච්චර ආවයි? කලින් ආවා මෙයාගේ ද්‍රව්‍යතාවය 3 වැඩි කිරීම 10 ඍණ 3ක්. දැන් ද්‍රව්‍යතාවය කොච්චරයි? 0.32 වැඩි කිරීම 10 ඍණ 3ක්. කලින්ට වඩා පොදු අයනයක් එද්දි ද්‍රව්‍යතාවය මොකක් වෙලායි පුතේ? අඩු වෙලා.
අන්න පොදු අයනයක් එද්දි සර් ද්‍රාව්‍යතාවය අඩු වෙනවා. කලින් මෙච්චර ආවා KI වලදී කරාම ද්‍රාව්‍යතාවය කලින්ට වඩා අඩු වුණා. ඔන්න පුතේ ගාන කෙස් ගහටම දැන් තේරෙනවා. පොදු අයනයක් ආවම ද්‍රාව්‍යතාවය අඩු වෙලා. ඔව් පොදු අයනයක්. ඉතින් සර් ඇයි හැම වෙලාවෙම අපි ඕක කියන්නේ නැත්තේ? අන්න ඕක තමයි ළමයිට තියෙන ගැටලු. හැබැයි පුතේ හරි මේක අන්තිම තීරි කොටස විදියට ඔයා ඉගෙන ගන්නවා මෙන්න මෙහෙම කතාවක්. හරි. ඔන්න මේක තමයි විභාගෙට අවුරුදු 2ක් විතර අහලා තියෙන්නේ පොදු අයන වලින්. පුතේ ඔයා මෙහෙම හිතන්නකෝ. මෙන්න මේ lead chloride වගේ ඉන්න තැනක්. මෙයාට මද වශයෙන් දී වෙන හින්දා අපිට ලියන්න පුළුවන් පුතේ lead 2+ සහ හරි මෙයා Cl- විදියට ලියන්න පුළුවන්. මේ වගේ තැනකට පුතේ සාන්ද්‍ර HCl වගේ අම්ලයක් එකතු කරොත් ඔන්න හරි මේ වගේ තැනකට හරි බෝඩ් එක මැදින් ලියන්න බ්ලර් වෙන හින්දා හරි මේ වගේ lead chloride solid හරි මෙයාට මෙහෙම හරි මෙයාට පුතේ මෙහෙම සාන්ද්‍ර HCl වගේ කෙනෙක් එකතු කරොත් ළමයෙක් හිතයි සර් මෙහෙමයිනේ සාන්ද්‍ර HCl මේ විදියට විඝටනය වෙලා මේ පොදු අයනයක් විදියට Cl හදන හින්දා සර් මෙයාගේ ද්‍රාව්‍යතාවය මොකක් වෙයි මේ Cl ප්‍රමාණය වැඩි වෙන හින්දා ලේ චටලිය මූලධර්මය අනුව සර් ආපස්සට ගිහිල්ලා ආපස්සට එනවා කියලා කියන්නේ ද්‍රාව්‍යතාවය අඩු වෙයිනේ. හැබැයි පුතේ එහෙම වෙන්නේ නැහැ. ඔයා දැනගන්න ඕන lead chloride කියන කෙනා පුතේ සාන්ද්‍ර HCl වගේ අම්ලවල දිය වෙලා මෙන්න මේ වගේ සංයෝගයක් ඇති කරන හින්දා ද්‍රාව්‍යතාවය වැඩි වෙනවා. අපි ඇත්තටම පොදු අයනයක් තියදී අපි හිතන්නේ මාර සීන් එකනේ සර් ක්ලෝරයිඩ් වැඩි වෙද්දී හරි මේ ක්ලෝරයිඩ් ප්‍රමාණය වැඩි වෙද්දී එයා අඩු කරගන්න ලේ චටලිය අනුව ආපස්සට එන්න ඉපයි. හැබැයි මේකේ එහෙම වෙන්නේ නැහැ. මතක තියාගන්න හැම වෙලාවෙම පොදු අයනයක් තියදී ද්‍රාව්‍යතාවය අඩු වෙන්නේ නැහැ. සමහර වෙලාවට ද්‍රාව්‍යතාවය වැඩි වෙනවා. ඒකින්ද අපි සාමාන්‍ය වාක්‍යයක් විදිහට කියද්දි කියනවා පොදු අයනයක් තියදී ද්‍රාව්‍යතාවය මොනව කරනවයි? වෙනස් කරනවා කියලා තමයි කියන්නේ. අඩු කරනවා වැඩි කරනවා කියලා කියන්නේ වෙනස් කරනවා. තව මේ වගේ උදාහරණයක් තමයි පුතේ. හරි මේ ඇල්මිනියම් හයිඩ්‍රොක්සයිඩ් ඉන්න තැනකට හරි මෙයත් සාමාන්‍යයෙන් මේ විදිහට ඉන්නේ. හරි ඇල්මිනියම් හයිඩ්‍රොක්සයිඩ් තුත් මේ විදිහට ඉන්නේ. හරි මේ වගේ තැනකට පුතේ වැරදිලා හරි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් ළමෙක් හිතයි සර් මේ මාරයි නෙමෙයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දෙනවා මේ විදිහට හරි මේ විදිහට ඇවිල්ලා මේ ටික උදාහරණ දෙන්න හොඳට මතක තියාගන්න. මේ දෙන්න වගේ තමයි විභාගයට ගොඩක් වෙලාවට අහන්නේ. ළමෙක් හිතයි සර් මේ පොදු අයනයක්නේ. මෙයා ආව කියන්නේ සාන්ද්‍රණිය වැඩි වෙනවා OH-. එතකොට ප්‍රත්‍යාවර්ත සමතුලිතය ආපස්සට යන්න එපයි. එහෙම වෙන්නේ නැහැ. මෙන්න මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ උභයගුණී හයිඩ්‍රොක්සයිඩ් වලට ප්‍රබල භස්මයක් එකතු කරාම මාරසීන් එක කියන්නේ පුතේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරාම මෙන්න මෙයා මේ විදියට හරි දිය වෙලා යනවා. ඒ කියන්නේ පුතේ මෙයාගේ ද්‍රාව්‍යතාවය වැඩි වෙනවා. මේ දෙන්න විශේෂ උදාහරණ දෙකක්. ඇල්මිනියම් හයිඩ්‍රොක්සයිඩ් වලට ප්‍රබල භස්මයක් එකතු කරාමයි lead chloride වලට සාන්ද්‍ර අම්ලයක් එකතු කරාමයි අපි හිතන්නේ ද්‍රාව්‍යතාවය අඩු වෙන්න ඕනේ කියලා අපි අපේක්ෂා කරත් පුතේ ඒව එහෙම වෙන්නේ නැහැ. හරි මේකට හේතුව තමයි පුතේ මෙයා උභයගුණී හයිඩ්‍රොක්සයිඩ් වැඩිපුර ප්‍රබල භස්ම වල දිය වෙනවා. හරි මෙයාටත් ඒ විදිහටම විශේෂ හේතු තියෙනවා. හරි ඔයා මතක තියාගන්න විභාගෙට ඇහුවොත් ඔයාට වරදින්න තියෙන්නේ මේ තැන් දෙක විතරයි. හරි ඒ දෙක ගොඩ දාගත්තා නම් හරි හරි පුතේ එහෙනම් දැන් ඔන්න පොදු අයන සාන්ද්‍රණයේ ගණන් හදන්න දැන් මෙච්චර කල් බෑනේ. දැන් කිසි ගේමක් නැහැ ඔයාට වැඩේ කරන්න පුළුවන්. එක තියරියයි දැනගන්න ඕනේ. ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවෙන් ලැබෙන පොදු අයනයේ සාන්ද්‍රණය නොගෙනිය හැකි තරම් කුඩයි MCQ ගණන් වලට. එයා නොගණලා ගණන් හදන්න තියෙනවා. හරි ගේමක්ම නැහැ ගණන් හදන්න පුළුවන්. අපි බලමු පාස් පේපර්ස් ගණන් එක්ක රචනා ගානකුත් හදනවා. හරි